සුබ සන්ධ්‍යාවක්. මම හිතනවා අද වෙන කවදාටත් වැඩියෙන් කොවිඩ් පිළිබඳව කතා කරමින් කතාව පටන් ගත යුතුයි කියලා අප දැඩිව අවධාරණය කරනවා. ඉන්නත ලබාගෙන තිබුණත් ඉන්නත් කරන්නේ වේගවත්ව තිබුණත් හොඳට මතක තබා ගන්න මූලික සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු මුවාවරණ පැළඳීම, සංචරණය සීමා කිරීම, දෑත් සබන් යොදා තප්පර 20කට වඩා සේදීම, සමාජ දුරස්ථ භාවය මේ සියල්ලම තබා ගන්න එම නොවුනොත් අප හැම දිනාටම පොදුවේ තනි තනියනොත් මා හිතනවා වන්දි ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා මේ කතාව ඉතාම දැඩිව අවධාරණයෙන් යුතුව මතක තබා ගන්න කියලා අප නැවත නැවතත් මතක් කරමින් තමයි අද කතාව පටන් ගන්නෙ. අද අප කතා කරන්නට යන්නේ එක්තරා වැදගත් අවයවයක් ගැන. මේ අවයවය පිළිබඳව සහ මෙහි ආශ්‍රිත දේවල් පිළිබඳව ඔබ අහලා ඇති. ඔබ පිත ගැන දන්නවා. සමහරවිට පිත වමනේ ගියයි කියලා කියනවා. මේ පිත පිළිබඳව අවබෝධය තියෙන ඔබට පිත්තාශය පිළිබඳවත් යම් අවබෝධයක් ඇති. අපේ ශරීරයේ සමහර අවයව තිබෙනවා අපිට කොහෙත්ම ඕනේ නැති ඒවා. දැන් උණ්ඩික පුච්චය කියන්නේ හැම අවයවයක්. පිත්තාශය කියන්නේ කොහෙත්ම ඕනේ නැති අවයවයක් නොවේ. නමුත් අපට ඒ නැතුවත් ජීවත් වෙන්න පුළුවන්. දැන් මේ පිළිබඳව මේ අවයවයේ පිළිබඳව එහි කාර්යභාරය සහ ඒ ආශ්‍රිතව ඇතිවෙන රෝග පීඩා පිළිබඳවයි අද අප කතා කරන්නට යන්නේ. ඒ සඳහා අද මා සමග එකතු වී සිටිනවා විශේෂඥ ශල්‍ය වෛද්‍ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය බවන්ත ගමගේ මහතා. අයිබෝන් බවන්ත. අයිබෝන්. දැන් අර මා කිව්ව විදිහට එපා වුණත් අපිට තිබුණොත් හොඳ අවයවයක් පිත්තාශය කියන අපි එතනින් පටන් ගමු. පිත්තාශය කවර අවයවයක්ද? එහි කාර්යභාරය කවරෙක්ද? ඔව්. අපි මුලින්ම බලමු පිත්තාශය ශරීරයේ පිහිටා තියෙන්නේ කොහෙද කියලා. පිත්තාශය කියන්නේ අක්මාව ආශ්‍රිතව. ඒ කියන්නේ අපේ උදර කුහරයේ දකුණු පැත්තට බරව පිහිටා තියෙන බොහොම බැලුමක ස්වභාවය ගත්ත අවයවයක්. දැන් මේ අපි මේ පළවෙනි රූප රාමුවට යොමු වුණොත් ඔයගොල්ලන්ට පෙයි මෙහි මේ ලොකුවට දුඹුරු පැහැයෙන් පිහිටලා තියෙන අවයවය තමයි අක්මාව. අක්මාවේ පැති දෙකක් තිබෙනවා. මේක දකුණු පැත්ත, මේ වම් පැත්ත. මේක තියෙන්නේ උදර කුහරයේ මේ ඉලෑට කූඩුවට වහාම පල්ලෙහාන් තමයි මේ අක්මාව පිහිටා තිබෙන්නේ. මේ අක්මාවට ඇලිච්ච මේ බැලුමක ස්වභාවය ගත්ත මේ කොළ පාටින් පෙන්නලා තියෙන ඉන්ද්‍රිය තමයි පිත්තාශය කියන්නේ. ඉතින් මේ පිත්තාශය එහි කාර්යභාරය කුමක්ද කියන එක තමයි ඔබ අහුව ප්‍රශ්නෙද. මේකේ මේ අක්මාවෙන් හැදෙන පිත, අක්මාව එක කාර්යයක් තමයි පිත නිෂ්පාදනය. හැදෙන පිත මේ ප්‍රධාන පිත නාල දිගේ මේ කොළපායෙන් පෙන්නලා තියෙන මේ පිත නාල, ඒ පිත නාල දිගේ පල්ලෙහාට ඇවිල්ලා මේ බඩවැලේ දෙවනි ග්‍රහණීය දෙවනි කොටසට විවෘත වෙනවා. ඒ පිත නාලය. ඉතින් ඒක තමයි මේ රූපයෙන් පෙන්වුම් කරලා තියෙන්නේ. එතකොට මේ එන ගමන් මාර්ගයේ පැත්තකින් පිහිටලා තියෙනවා පිත්තාශය. මේ පිත්තාශයත් පිත්ත ප්‍රනාලය මගින් ප්‍රධාන පිතනාලයට සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට ආහාර ගන්න අවස්ථාවකදී ආහාරය මේ ආමාංශයෙන් ග්‍රහණීයට පැමිණෙනකොට පිත්තාශය සහ පිත නාලය දිගේ පිත්තාශයේ පිහිටි පිත නාලය දිගේ මේ ග්‍රහණීයට පැමිණෙනවා. ඕක ආහාර නොගන්නා විට අක්මාව තුළ පිත්ත නිෂ්පාදනය දිගටම සිද්ධ වෙනවා. එතකොට ආහාර නොගන්නා විට නිෂ්පාදනය වෙන පිත මේ පිත්තාශය තුළ තමයි ගබඩා කරලා තියෙන්නේ. ඉතින් ඕක තමයි ප්‍රධාන වශයෙන් පිත්තාශයේ කාර්යභාරය කියලා අපි හඳුන්වන්නේ. පිත්ත ගබඩා කර තබන එක. ඉතින් මේ පිත ගබඩා කර තබලා අවශ්‍ය විට ආහාර ජීර්ණයට පිත අත්‍යවශ්‍යයි. එතකොට පිත ග්‍රහණීයට මුදා හැරීමේ කාර්යය තමයි පිත්තාශයෙන් කෙරෙන්නේ. ඒ සමගම මා කැමති තරමක් මේක ඔබට ගෙනහිලා දැන් මේ වැඩසටහන බලන පාසල් දූ දරුවන් ඉන්නවා මේ පිළිබඳ උනන්දුවක් විද්‍යාත්මකව දක්වන අය ඉන්නවා. ඉතින් ඒ අයගේ දැන ගැනීම සඳහා මේ ප්‍රශ්නයත් අහන්න. ඒ තමයි දැන් මේ පිත කියලා කියන්නේ එක්තරා ආකාරයක දියරයක්. දැන් මේ දියරේ තිබෙනවා විවිධ සංඝටක. ලවණ වර්ග තිබෙනවා, කොලෙස්ටරෝල් තිබෙනවා. දැන් මේ පිළිබඳවත් යමක් කියන්න පිත හැදිලා තියෙන්නේ මොනවෙන්ද? ඔව්. පිත හැදිලා තියෙන්නේ ඔබ කිව්වාක් වගේම පිත් ලවණ වලින්. ඒ වගේම අපි දන්නවා ෆොස්ෆොලිපිඩ්ස් කියලා සංඝටකයක් තිබෙනවා. ඒ ෆොස්ෆොලිපිඩ්ස් පිත් ලවණ, ජලය සහ කොලෙස්ටරෝල් ඔන්න ඔය කියන සංඝටක වලින් තමයි පිත හැදිලා තියෙන්නේ. එතකොට පිතේ මේ සංඝටක වල ඇතිවන අසමතුලිතතාවයන් නිසා පිත්තාශයේ රෝග ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්.
ඉතින් අපේ ඔබ මේ උසස් පෙළ හදාරනවා දන්නවා ඇති මේ සංඝටක තුනම සමතුලිතව තියෙනවා නම් අපි භෞතික විද්‍යාවට ඉගෙන ගන්නවා ද්‍රවයක් හැටියට පිත පවතින්න පුළුවන්. මේ සංඝටකවල යම්කිසි අසමතුලිතතාවයක් ආවොත් මේ සංඝටකයේ වැඩිපුර තියෙන දේ අවක්ෂේපණය වෙනවා. ඉතින් එන්නේ ඒක තමයි මූලික સિદ્ધාන්තය මේ පිත්තාශය තුල ගල් හට ගැනීම. අපි ඉදිරියේදී කතා කරමු. පිත් ලවණ වලින් වෙන්න පුළුවන්, සමහරට කොලෙස්ටරෝල් අධික වීම නිසා වෙන්න පුළුවන්, සමහරට මේ එකක හෝ දෙකක අසමතුලිතතාවයක් නිසා පිත්තාශය තුල ගල් ඇති වෙනවා. ඒකෙන් යම් යම් රෝග ලක්ෂණ ඇතිවන්නට පුළුවන්. මම හිතන්නේ ඔබට අපූර්වට පැහැදිලි වෙන්නට ඇති පිත්ත දියරය තුල තිබෙන සංඝටකවල එක් එක් ද්‍රව්‍යයන් වල වැඩිවීම නිසා ඒ ඝන බවට පත් වෙනවා. එතකොට අපි කියනවා මෙන්න පිත්තාශයේ ගල් හැදුනා කියලා. විතරක් නෙමෙයි තව දේවල් වෙන්නට පුළුවන් මේ ආශ්‍රිතව. අප ඒ පිළිබඳවයි අද කතා කරන්නේ. එතකොට දැන් මේ පිත්තාශය ගැන කතා කරන විට මේ ඔබ දැන් සඳහන් කරා බවන්ත මේ ඊට වැදගත් දෙයක් අපගේ විශේෂයෙන්ම මේ තෙල් වර්ග නැත්නම් අපේ ලිපිඩ ජීර්ණය සඳහා. ඉතින් මේ පිත අපිට වරින් වර ශ්‍රාවය වෙනවා ආහාර ගන්න අවස්ථාවලදී. එතකොට මේ පිත ශ්‍රාවය වීම ආශ්‍රිතව නැත්නම් පිත්තාශය ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග මොනවද? ඔව්. පිත්තාශය ආශ්‍රිතව බහුලවම දකින්නට ලැබෙන රෝගයක් තමයි මා කලින් කිව්වා වගේ මේ පිත්තාශය තුල ගල් හට ගැනීම. අපි කියනවා ගෝල් ස්ටෝන්ස් කියලා. ඉතින් මේ පිත්තාශය තුල ගල් හට ගැනීම නිසා නොයෙකුත් රෝගී තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. නමුත් වැදගත් දේ තමයි මේදී අපි මතක තබා ගත යුතු අපි හිතමු කොහේ හරි අපි හිතමු පාරේ යන කට්ටිය අරගෙන 100ක් අරගෙන මේ ස්කෑන් පරීක්ෂාවකට ලක් කරොත් ඒකෙන් 10කට 15කට පිත්තාශය තුල ගල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ දිනෙදා වැඩ කටයුතු වලට මේ ගල් වලින් කිසිම බාධාවක් ඇතිවන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ අපි තුල පිත්තාශය තුල ගල් තියෙනවද කියලා. හාම්බෙන් වෙන පරීක්ෂණ සඳහා දැන් ඔබ විවිධ වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වෙනකොට ඔබ දන්නවා ඇති ඔබ මේ උදරයේ ස්කෑන් පරීක්ෂාවලට ලක් කරනවා. එවැනි පරීක්ෂාවකට ලක් කරාම හම්බෙන් පිත්තාශයේ ගල් තියෙනවා කියලා හඳුනා ගන්නට පුළුවන්. ඉතින් එවැනි ඒම ස්කෑන් පරීක්ෂණයකින් ගල් තිබූ පමණින්ම ඔබ බිය යුතු නැහැ. මොකද ඔබගේ කිසිම ආහාර ජීර්ණයේ කිසිම බාධාවක් ඇතිවන්නෙත් නැහැ. වෙනම කිසිම රෝග ලක්ෂණයක් ඔබට ඇතිවන්නෙත් නැහැ ගල් තිබ්බ පමණින්ම. නමුත් යම් කොටසකට මේ 115න් මේ 101කට පමණ රෝග ලක්ෂණ ඉදිරියේදී ඇතිවන්නට පුළුවන්. එවැනි රෝග ලක්ෂණ මොනවද කියලා හඳුනා ගැනීම ඉතා වැදගත්. ඒ රෝග ලක්ෂණ එන්නේ මේ පිත්තාශයේ ගල් නිසා කියලා හඳුනා ගැනීම වැදගත්. එසේනම් ඒ රෝග ලක්ෂණ ගල් වලින් නම් එන්නේ පිත්තාශය. මොකද මේ රෝග ලක්ෂණ ගත්තාම එකම රෝග ලක්ෂණේ තියෙන්න පුළුවන් විවිධ රෝගී තත්ත්වයන් අප තුළ තියෙනවා. ඉතින් ඔබ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ගාවට ගියොත් ඔහුට පුළුවන්කම ලැබෙනවා මේ ඔබගේ රෝග ලක්ෂණය නියුරවෛද්‍යව අධ්‍යයනය කරලා කුමන අවයවය හා සම්බන්ධවද මේ රෝග ලක්ෂණ එන්නේ කියලා හඳුනාගෙන එම වෛද්‍යවරයාට හිතුනොත් සහ ඔප්පු කරගන්න පුළුවන් වුණොත් මේ පිත්තාශයේ ගල් නිසායි මේ රෝග ලක්ෂණ එන්නේ කියලා. එසේනම් ඔබ ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. ඔව් දැන් එතෙන්දී සඳහන් කරපු දේ සාරාංශය වන්නේ රෝග ලක්ෂණ වලින් තොරව ඒසිම්ප්ටොමැටික් රෝග ලක්ෂණ වලින් තොරව පිත්තාශය ගල් තිබීම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබට රෝග ලක්ෂණ තියෙනවා නම් එතකොට හොයාගෙන යනකොට පිත්තාශය ගල් තිබුණොත් අප උත්සාහ කරනවා මේ දෙක සම්බන්ධ කරලා බලන්න මේක නිසාද ඇති වුනේ කියලා. එහෙම වුණොත් ඉන් එහාට අපට කටයුතු කරන්න සිද්ධ වෙනවා. දැන් ඔබ සඳහන් කරා ගල් පිළිබඳව. දැන් තව මොනවද වෙන්න පුළුවන් දේවල් පිත්තාශයට? ඔව් පිත්තාශයේ ගල් නිසාම පිත්තාශය පැසවන්නට පුළුවන්. පිත්තාශය පැසවීම තමයි ගල් නිසා ඇති වෙන ප්‍රධාන සංකූලතාවයක් වන්නේ. මේ එපමණක් නෙවෙයි මේ පිත්තාශය තුල තියෙන ගල් සමහර විට මේ ඔබ ඊගාව රූපරාමුවට යොමු වුණොත් මට පැහැදිලි කරන්නට පුළුවන්. මේ පිත්තාශය තුල මේ දල රූප සටහනක් මා මෙහිදී පෙන්වුම් කරන්නේ. මේ පිත්තාශය තුල තියෙන ගල් පිත්තාශය ඇකිලීම නිසා පිත්තාශයෙන් එළියට එන්න වෙර දරනවා. මේ පිත්තාශයෙන් එළියට එන්න වෙර දරලා යම්කිසි ගලක් මේ පිත්තාශයෙන් පිත ප්‍රනාලය හරහා ප්‍රධාන පිත නාලයට ආවොත් මේ තවත් එහි සමීප දසුණක් මේ පිත්තාශයේ පිත නාලය අවහිර කරන්නට පුළුවන් කමක් තියෙනවා මේ පිත්තාශයේ ගල් වලට. එසේ වුණොත් ඔබට වෙනත් විදිහේ රෝග ලක්ෂණ ඇති වෙනවා. උදාහරණයක් ඇටියට ඔබගේ ඇඟ කහ වෙන්නට පුළුවන්. ඇස් කහ වෙන්නට පුළුවන්. අපි කියන සෙංගමාල තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. සෙංගමාල තත්ත්ව ඇතිවීමට විවිධ හේතු තියෙනවා. ප්‍රධාන වශයෙන් සෙංගමාල තත්ත්ව ඇතිවන්නේ මේ වෛරස් නිසා අක්මාවට ඇතිවන
ආසාදනය නිසා. නමුත් මේ පිත්ත නාලයේ අවහිර වීම නිසා සෙංගමාලය නැමැති රෝග ලක්ෂණය ඇතිවන්නට පුළුවන්. සෙංගමාලය කියලා අපි හඳුනන්නේ මේ ඔබේ ශරීරයේ කහවීම, ඇස් කහවීම, එහෙම නැත්නම් ඒකම ඇඟ කසන්නට ලක් වෙනවා. එවැනි රෝගී තත්වයන් ඇතිවන්නට පුළුවන් මේ පිත්තාශය ගල් නිසා. මේ ගල් ඇතිවීමෙන් ඇතිවන ප්‍රශ්න. අපි තව ටිකක් එහාට ගියොත් මේ ඊගාව රූප රාමුවට ඔබ යොමු වුණොත් මේ කහ පැහැති අවයවය මේ පිත්ත නාලය, ඒ පිත්ත නාලයේ ග්‍රහණියට විවෘත වන ස්ථානය, ඒ ස්ථානයට ආශ්‍රිතවම තව පිහිටා තිබෙනවා අග්න්‍යාශය කියන ග්‍රන්ථිය. ඔබ දන්නවා අග්න්‍යාශය කියන ග්‍රන්ථිය ඔබ දන්නවා ඇති අපේ ශරීරයේ අන්තරාසර්ග පද්ධතියට අයත් ඉතා වැදගත් ග්‍රන්ථියක්. මෙහින් තමයි ඉන්සියුලින් කියන හෝමෝනය නිපදවන්නේ. ඊට අමතරව ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම වර්ග සෑහෙන ප්‍රමාණයක් මේව ග්‍රන්ථියෙන් නිපදවනවා. ඉතින් මේ ග්‍රන්ථියේ මේ අග්න්‍යාශික නාලයත් මේ රෝස පහෙන් දක්වා තියෙන අග්න්‍යාශික නාලයත් ප්‍රධාන පිත්ත නාලයත් මේ ග්‍රහණියට විවර වන්නේ එකම තැනින්. ඔව්, අන්න එතන අප මොහොතකට නවත්ත ගන්නවා. අග්න්‍යාශයත් පිත්ත ප්‍රනාලය සහ ඒ ප්‍රනාල එකතු වෙන තැන, ග්‍රහණයට විවෘත වෙන තැන. අප එතන ඉඳලා නැවත කතාව පටන් ගන්නවා. මේ කතාව තුළ අප කැමති නිකන් ලෙඩ ගැන කතා කරනවට අමතරව ඔබට මේ ඇඟ ඇතුළ රූපණය කරමින් චිත්‍රය මවා පාමින්ම කියන්න. දැන් ඔබට කීවා අප දකුණු පැත්තේ සහ වම් පැත්තේ කොටසකුත් අත්පත් කරගනිමින් අක්මාව තියෙනවා මහා ප්‍රාචීරයට යටින්. අක්මාව යටපැත්තට ඇවිල්ලා පිත්තාශය තියෙනවා. පිත්තාශය ඊට පස්සේ පිත්ත ප්‍රනාලය ඔස්සේ අක්මාවෙන් එන ප්‍රනාලයත් සමග එකතු වෙලා අග්‍රහණියට විවෘත වෙනවා. ග්‍රහණියේ තියෙන මේ සීහැඩේ කොටසේ එකට සම්බන්ධ වෙනවා අග්න්‍යාශය. ඔබ එතනින් තමයි කතාව නැවැත්තුවේ. ඔව්. එතකොට මේ අග්න්‍යාශයේ යුෂ මම කිව්වා ආහාර ජීර්ණයට අතිශයින් වැදගත් කියලා. අග්න්‍යාශයෙන් නිපද වෙන අනික් ද්‍රව්‍ය තමයි හෝමෝන, ඉන්සියුලින් සහ ග්ලූකෝගෝන් කියන හෝමෝන. ඒවා ලේවලට ගිහිල්ලා අපේ සීනි පාලනයට වැදගත් වෙනවා. නමුත් අග්න්‍යාශික යුෂය මේ අග්න්‍යාශික ප්‍රනාලය දිගේ ග්‍රහණීය කියන කොටසට විවෘත වෙනවා. ඒ විවෘත වෙන ස්ථානයටම තමයි මේ පිත්ත ප්‍රනාලයත් ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. ඉතින් එතනින්ම තමයි අග්‍රහණියට විවෘත වෙන්නේ. එතකොට ඔබට මේ රූප රාමුවේ පේනවා මේ තියෙන්නේ අග්න්‍යාශය, මේ තියෙන්නේ පිත්ත ප්‍රනාලය. මෙන්න මේ පිත්ත ප්‍රනාලය විවෘත වෙන තැනටම අග්න්‍යාශයත් විවෘත වෙනවා. එතන ඇවිල්ලා ගලක් හිර වුණොත් ප්‍රශ්න දෙකක් එන්නට පුළුවන්. එකක් පිතත් දැන් ග්‍රහණියට එන්නේ නැහැ. අග්න්‍යාශික යුෂයත් ග්‍රහණියට එන්නේ නැහැ. එතකොට අග්න්‍යාශික යුෂය ග්‍රහණියට එන්නේ නැති වුනහම අග්න්‍යාශය තුල පීඩනය වැඩි වෙනවා. අග්න්‍යාශික පීඩනය වැඩිවීමත් සමගම අග්න්‍යාශය ආසාදනයට ලක් වෙනවා. අග්න්‍යාශය ආසාදනයට ලක්වීම අතිශය සංකීර්ණ ගැටලුවක් වෙනවා. මොකද මේ අග්න්‍යාශය යම්කිසි ලෙසකින් මෙවැනි ආකාරයෙන් අග්න්‍යාශය ආසාදනය වෙන හේතු බොහොමයක් තියෙනවා. නමුත් එයින් ප්‍රධානම හේතුව තමයි මේ පිත්තාශය ඇති වෙන ගල් හෝ මේ පිත්ත ප්‍රනාලය ඇති වෙන ගල්. ඊට අමතරව මත්පැන් පානය නිසා, විවිධ වෛරස් රෝග නිසා, අධික කොලෙස්ටරෝල් ශරීරයේ තියෙන අවස්ථාවලදී, එහෙම නැත්නම් කැල්සියම් අධික අවස්ථා වගේ හේතු ගණනාවක් තියෙනවා මේ අග්න්‍යාශය ඉදීමෙන්. නමුත් එයින් ප්‍රධාන හේතුව පිත්ත ප්‍රනාලයේ තියෙන ගල්. අග්න්‍යාශය යම් හේකින් ඉදිමුණොත් ඒක ඉතා දරුණු තත්වයකට යන්නට පුළුවන්. 10%ක පමණ ඔබ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර කරන අවස්ථාවට යොමු වෙන්නට පුළුවන්. එයිනුත් 100%ක් පමණ ජීවිතය වුණත් නැතිවන්නට පුළුවන්. ඉතින් මෙවැනි සංකීර්ණ රෝගීකාරක තත්වයකට හේතු වෙනවා මේ පිත්ත නාලයේ ඇතිවන ගල් නිසා ඇතිවන රෝගී තත්ත්වය. ඉතින් මේ තමයි මා සැකවින් කිව්වේ මේ පිත්තාශයේ සහ පිත්ත නාලයේ ඇතිවන ගල් නිසා ඇතිවන රෝගී තත්ත්වයන්. එතකොට ප්‍රධාන වශයෙන් පිත්තාශය පැසවන්නට පුළුවන්. එහෙම නැත්නම් පිත්ත නාලයේ අවහිර වීම නිසා සෙංගමාල තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. තවත් පල්ලෙහාට ඇවිල්ලා පිත්ත නාලය අවහිර වුණොත් අග්න්‍යාශය විවෘත වෙන තැනදී අග්න්‍යාශය ඉදිමෙන්නට පුළුවන්. ඉතින් දැන් මේ පිත්ත නාලය අවහිර වීම නිසා දැන් ඔබ දන්නවා වතුර ගලාගෙන යන කාණුවක් අවහිර වුණොත් ඒ කාණුවේ ටික කාලයක් යනකොට දුඟ දහමන්න ගන්නවා. ඒ හේතුව මේ බැක්ටීරියා වර්ධනය වීම නිසා. ඒ දේම මේ පිත්ත නාලය තුලත් වෙන්නට පුළුවන්. පිත්ත නාලය අවහිර වුණොත්
පිත්ත ග්‍රහණයට එන්නේ නැහැ. එතකොට විස බීජ ඒ පිත්ත තුලට ගිහිල්ලා පිත්ත පැසවන්නට පුළුවන්. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට කොලෙන්ජයිටිස් කියලා. ඒ කොලෙන්ජයිටිස් අවස්ථාවත් ඉතා දරුණු අවස්ථාවක්. සමහර විට ලේවලට ඒ විස බීජ යන්නට පුළුවන්. එය රෝගියාට මාරාන්තික වන්නට පුළුවන්. ඉතින් මෙවැනි සංකීර්ණතා බොහොමයකට මේ පිත්තාශය ඇතිවන ගල් ඇතිවන්න හේතු වන්නට පුළුවන්. හැබැයි ඔබ එකක් මතක තිබා ගත යුතුයි. පිත්තා මම මුලින්ම කිව්වා වගේ මේ පිත්තාශයේ ගල් තියෙන රෝගීන්ගෙන් 100%කට වගේ තමයි මෙවැනි සංකූලතා ඇතිවන්නේ. එතකොට ඔබ ඇසූ ඊගාව පැනය තමයි මේ තව මොනවද පිත්තාශය ආශ්‍රිතව ඇතිවන්නට පුළුවන් ප්‍රශ්න කියලා. දෙවනුව පිත්තාශයේ ඇතුළත බිත්තියේ ඇතිවෙනවා අසාමාන්‍ය වර්ධනය වීම. අපි කියනවා පොලිප්ස් කියලා. ගෝල් බ්ලැඩර් පොලිප්ස්. මෙම වර්ධනය වීම ඉතා කුඩා වර්ධනය වීම හැටියට තිබිලා ටික ටික සෑහෙන කාලයක් තුළදී ප්‍රමාණයෙන් වැඩි වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක අපි හඳුනාගත්තොත් එයට ප්‍රතිකාර කරන්නට පුළුවන්. එහෙම නැතුව ඊටත් එහාට ගියොත් පිත්තාශයේ පිළිකා තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. ඉතින් මේවා තමයි පිත්තාශය ආශ්‍රිත ඇතිවන ප්‍රධාන රෝගී තත්ත්වයන්. ඔව් අප මෙහිදී නැවත නැවතත් කිව්වා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් බඩේදී පිත්තාශය ගල් තියෙනවා කියලා කිව්වොත් ඒකට කලබල වෙන්නට එපා. ඒ තාමත්ම වැදගත්. මේ සියලු කතන්දර රෝග ලක්ෂණ සහිතව තමයි එන්නේ. ඒක නිසා අපේ ඊළඟ වගකීම වෙනවා පිත්තාශය ආශ්‍රිත ගැටලු ඇති වෙන විට ඇතිවෙන රෝග ලක්ෂණ මොනවද කියලා හඳුනා ගන්න. ඔව්. ඉතා වැදගත් ප්‍රශ්නයක් ඒක. මොනවාද මේ පිත්තාශය ආශ්‍රිත පිත්තාශයේ ගල් නිසා එහෙම නැත්නම් පිත්තාශය ඇතිවන ආබාධ නිසා ඇතිවන රෝගී තත්ත්ව රෝග ලක්ෂණ. රෝග ලක්ෂණ තමයි අපි කියනවා මේ අපිට ගැස්ට්‍රයිටිස් තියෙනවා කියලා. ඒ කියන්නේ සමහර පුද්ගලයන් ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වයෙන් අදහස් කරන්නේ උන්ගේ බඩ පුරවලා දානවා. ආහාර ගත්තාම බඩේ අජීර්ණයක් වගේ ඇති වෙනවා. දිරවීමේ අපහසුතාව ඇති වෙනවා. එහෙම නැත්නම් සමහර විට පොඩි මේ උදරයේ ඉහළ කොටස වන්නට දැවිල්ල ගතියක් ඇතිවන්නට පුළුවන්. ඉතින් මෙම රෝගී තත්ත්වය රෝග ලක්ෂණය ඇතිවීමට එක හේතුවක් තමයි මේ ආමාංශයේ ඇතුළත බිත්තියේ ඇතිවන ආසාදන. ඒක තමයි අපි කියන්නේ මේ ගැස්ට්‍රයිටිස් කියලා. නමුත් පිත්තාශයේ ඇතිවන රෝගී තත්ත්වයන් නිසා විශේෂයෙන් පිත්තාශයේ ගල් නිසාත් මෙවැනිම රෝගී තත්ත්වයන් රෝග ලක්ෂණ පහළවන්නට පුළුවන්. ඒක නිසා මම මුලින්ම කිව්වේ ඔබට එවැනි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඔබ මේක මගේ මේ ගැස්ට්‍රයිටිස් නිසා කිය කල් අරින්න නැතුව වෛද්‍යවරයෙක් හමු වෙලා සැකහැර දැනගන්න ඕනේ මේ රෝගී තත්ත්වයේ තියෙන ගැස්ට්‍රයිටිස් නිසාද එහෙම නැත්නම් මේ පිත්තාශය ආශ්‍රිතව තියෙන වෙනත් රෝගී තත්ත්වයක් නිසාද කියලා. ඒක එක රෝග ලක්ෂණයක්. දෙවැනි රෝග ලක්ෂණය තමයි මම අර දෙවැනි රූප රාමුවේදී පෙන්නුවා මේ පිත්තාශය තුල තියෙන ගල් පිත්තාශයෙන් එළියට එන්න වෙර දරනකොට පිත්තාශය ඇකිලිලා පිත්තාශයෙන් එළියට එන්න වෙර දරනකොට ඒ එළියට එන ස්ථානය අවහිර වීම නිසා පිත්තාශය ඇතුළත පීඩනය වැඩි වෙලා පිත්තාශය පැසවන්නට පුළුවන්. එතකොට මේ පිත්තාශය පැසවන අවස්ථාව එකපාර එන්නේ නැහැ. මුලින්ම එන්නේ මේ ගල් පිත්තාශයෙන් එළියට එන්න වෙර දරනවා. එවැනි අවස්ථාවලදී ඔබට ඔබේ පිත්තාශය පිහිටා තියෙන මේ උදරයේ දකුණු කොටසේ උඩ එතන අධික වේදනාවක් එන්නට පුළුවන්. ඒ අධික වේදනාව පැය 2-3ක් එහෙම නැත්නම් පැය 3-4ක් තියෙන්නට පුළුවන්. ඔබට ඒ අවස්ථාවේදී වමනේ යන්නට පුළුවන් සහ අධික වේදනාවක් ඇතිවන්න පුළුවන්. ඒ වේදනාව ඔබගේ මේ උදර කුහරයේ ඉහළ කොටසේ සිට කොන්ද දෙසට පැතිරෙන්නට පුළුවන්. ඉතින් ඕවා තමයි පිත්තාශයේ ගල් ඇතිවීම නිසා එන්නට පුළුවන් තවත් රෝග ලක්ෂණ කීපයක්. බැරි වෙලාවකත් පිත්තාශය පැසෙව්වොත් එම වේදනාව දැන් මේ පිත්තාශයේ ගල් එළියට එන්න හදනකොට එන වේදනාව ඉතා තද වේදනාවක් ඇවිල්ලා නැවතත් පිත්තාශයේ ලිහිල් වීම නිසා ඒ ගල් පල්ලෙහාට වැටුනහම ඒ වේදනාව නැති වෙනවා. ඒවට අපි කියනවා මේ බිලියරි කොලික්ස් කියලා. පැය 3-4ක තියෙන වේදනාවක්. නමුත් මෙහෙම දිගටම වෙලා පිත්තාශය පැසවන්නට පටන් ගත්තොත් එවිට ඔබට ඇතිවන රෝගී තත්ත්වය තමයි මේ වේදනාව ඇති වෙනවා. නමුත් එය නැති වී යන්නේ පැය 3-4කින්. එය දිගටම පිත්තාශය වේදනාව දිගටම පැතිර තිබෙනවා. ඊට අමතරව මේ ආසාදන තත්ත්වය නිසා ඔබට උණ ගන්නට පුළුවන්. ආසාදනය ඇති වෙන්නේ බැක්ටීරියාව නිසා. එම නිසා මේ උණ එක්කම වෙවුලලා උණ ගන්න ස්වභාවයක් ඇති වෙනවා. එතකොට වමනය එක දිගට බඩේ දකුණු පැත්තේ ඇතිවන වේදනාව සහ උණ සමග වෙවුලීම. මෙවැනි රෝගී තත්ත්වයන් තිබෙනවා නම් එය
පිත්තාශය පැසවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයන්. ඒ රෝග ලක්ෂණත් සමගම ඔබගේ ඇස් කහ වුණොත්, ඇඟ කසන්නට හැදුනොත්, ඒ කියන්නේ ඔබට වේදනාව තියෙනවා, උණ තියෙනවා, ඇස් කහ වෙලා තියෙනවා, වේදනාව බඩේ දකුණු පැත්තේ අධික වේදනාවක් තියෙනවා. ඒ සියල්ලම ආවොත් මා අර කලින් කිව්වා වගේ පිත්ත නාලය අවහිර වෙලා ඇතිවන සෙංගමාල තත්ත්වයක්, එහෙම නැත්නම් කොලෙන්ජයිටිස් කියන තත්ත්වය වන්නටත් පුළුවන්. ඉතින් මෙම සියලුම රෝග ලක්ෂණ ඔබට එකවර ඇතිවන්නේ නැහැ. ඔබට මුලින්ම අර බිලියරි කොලික්ස් එනවා, ඊට පස්සේ ඒකට ප්‍රතිකාරයක් ගන්න බැරි වුණොත් සමහර විට පිත්තාශය පැසවීම නිසා උණත් සමග වේදනාව වෙනවා. ඊට පස්සේ ඒකත් කල් ඇරියොත් පිත නාලය අවහිර වීම නිසා සෙංගමාල තත්ත්වයක් බවට වර්ධනය වෙන්නටත් පුළුවන්. ඉතින් ඔබගේ වගකීම වෙන්නේ ඔබට මෙවැනි රෝගී තත්ත්වයන්, රෝග ලක්ෂණ පහළ වෙනවා නම් වෛද්‍යවරයෙකු හමු වෙලා සැකහැර දැනගන්න ඕනේ මොකක් නිසාද මේ රෝගී තත්ත්වය එන්නේ කියලා. ඊගාවට අපි කිව්වා මේ පිත්ත නාලයේ පිත්තාශය තුල ගෙඩි ඇති වෙනවා, පොලිප්ස් ඇති වෙනවා කියලා. ඒවා හඳුනා ගන්නට නම් ඔබට නිකන් රෝග ලක්ෂණ ඇතිවන්නේ බොහොමත්ම කලාතුරකින් ස්කෑන් පරීක්ෂණයකින් තමයි මේ පිත්තාශය තුල තියෙන ගෙඩි හඳුනා ගන්නට වෙන්නේ. එම ගෙඩි තිබූ පමණින් ඔබ බිය යුතු නැහැ. සෙන්ටිමීටරයකට වඩා වැඩි ප්‍රමාණයක සයිස් එක වැඩි නම්, ප්‍රමාණය විශාලනය වැඩි නම් සෙන්ටිමීටරයකට වඩා, එසේ වුවහොත් ඔබට ඒ සඳහා ප්‍රතිකාරයක් ලබා ගත යුතු වෙනවා. ඊගාවට පිත්තාශය ඇති වෙන පිළිකා තත්ත්වය. මෙවැනි පිළිකා ඊටමත් කලාතුරකින් තමයි අපි හඳුනාගන්නේ. එවැනි තත්ත්වයන් මුලදීම හඳුනාගත්තොත් පිත්තාශය සහ ඒ ආශ්‍රිතව අක්මාවේ කොටසක් ඉවත් කිරීමෙන් සුව තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් පිත්තාශය පිළිකා යම් හේකින් નિયમિત වෙලාවට හඳුනා ගන්න බැරි වුණොත්, එහෙම වුණොත් ටිකක් සංකීර්ණ තත්ත්වයක් ඇති වෙනවා. ශල්‍ය කර්මයකින් සමහර විට ඉවත් කරන්න බැරි වෙන්නට පුළුවන්. එසේ වුණොත් සමහර වෙලාවට අවාසනාවන්ත විදිහට රෝගියාගේ ජීවිතයටත් තර්ජනයක් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඔව්, දැන් අප මේ කතා කරන දේවල් වල තිබෙන වැදගත්කම නැත්තම් එහි තිබෙන ප්‍රබල බව වගේම බහුලත්වය කියන සාධක දෙකම සැලකිලිට ගන්නට ඕන. මොකද සමහර දේවල් බහුලයි, සමහර දේවල් ප්‍රබලයි, නමුත් බහුල නැහැ. දැන් පිළිකා ගැන කතා කරනකොට ඒ බහුල නැහැ. ඒ වගේම පිත්තාශයේ ප්‍රශ්නත් බහුල ගල් තිබුණට රෝග ලක්ෂණ ඇතුව වෙන රෝග ලක්ෂණ ඇති කරමින් ඔබට රෝග ඇති කරන්න තත්ත්වය අඩුයි. ඉතින් ඒ නිසා ඒ සියල්ලම එකතු කරලා තමයි ඔබ තීරුම් ගන්නට ඕනේ. අප දැන් ඇවිල්ලා තිබෙන්නේ ඔබ රැගෙන පැමිණ තිබෙන්නේ පිත්තාශය හඳුන්වා දුන්න, ඒ ආශ්‍රිත කොටස් හඳුන්වා දුන්නා, ඒ ආශ්‍රිතව ඇතිවෙනා වූ රෝග හඳුන්වා දුන්නා, ඒ ආශ්‍රිතව ඇතිවන රෝග ලක්ෂණ හඳුන්වා දුන්නා. දැන් එසේනම් මේ රෝග ලක්ෂණ සහිත රෝගියෙකු පැමිණ විට වෛද්‍යවරයා කුමක්ද මේ රෝගියාට කරන්නේ? විශේෂයෙන්ම ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා කුමක්ද කරන්නේ? කොහොමද මේ රෝගියාට ප්‍රවේශ වෙන්නේ? ඔව්. මුලින්ම අපි කරන්නේ රෝගියාගෙන් රෝග ඉතිහාසය විමසනවා. ඔහුගෙන් අහනවා, ඔහුගෙන් ඔයගෙනා මට අපි තව දෙයක් කිව යුතුයි. අපි රෝගීන් ගත්තොත් මේ පිත්තාශයේ ගල් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙන්නේ කාන්තාවන්ට. එතකොට මේ කාන්තාවන්ගේ විශේෂයෙන්ම අපි අවුරුදු 40 ඉක්මවන කාන්තාවන්ට අපිට අර තියෙනවා fat 40 female කියලා නේද? fat 40 female, fertile female. ඒ කියන්නේ අවුරුදු 40ට වැඩි ඔබගේ ස්ථූලතාවය වැඩි නම්, එතකොට ඔබ දරුවන් බිහි කිරීමෙන් පසුව ඉන්න කාන්තාවක් නම් ඔබට පිත්තාශයේ ගල් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. එතකොට නමුත් මේන් අදහස් වෙන්නේ මේ පිරිමි පාර්ශවයට මේ ඇතිවන්නේ නැහැ කියලා. පිරිමි පාර්ශවයටත් ඇති වෙනවා. එතකොට රෝගියෙකු අපේ වෙත පැමිණියාම අපි ඔහුගෙන් හෝ ඇයගෙන් අහනවා කොයි විදිහේ රෝග ලක්ෂණද තියෙන්නේ කියලා. හුඟක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ ඔවුන්ට මේ ગેස්ට්‍රයිටිස් රෝගය තියෙනවා කියලා. බඩ පුරවලා දානවා, කෑම කෑවහම ස්මෘතාව වගේ එනවා. එතකොට සමහර අය බඩේ දකුණු පස වේදනාවක් ගැන කියනවා. ඉතින් එවැනි රෝගී තත්ත්වයක් තියෙනවා නම් අපි මුලින්ම කරන එකක් තමයි රෝගියාව පරීක්ෂා කරලා බලනවා මේ උදරයේ යම් අසාමාන්‍යතාවයක් තියෙනවද කියලා. සමහර රෝගීන් පරීක්ෂා කරාම අපිට හවු වෙනවා උදරයේ මේ පිත්තාශයේ තියෙන ප්‍රදේශයේ යම්කිසි අසාමාන්‍ය වර්ධන තත්ත්වයන් තියෙනවා. එවැනි රෝගීන් ගැන අපි වඩාත් සැලකිලිමත් වෙන්න පුළුවන්. මොකද මම කිව්වේ ඊටමත් කලාතුරකින්වත් අපි දකින්නට ලැබෙනවා මේ පිත්තාශයේ ඇතිවන පිළිකා තත්ත්වයන්. ඔවුන්
අර මා කලින් කිව්වා වගේ පිත්තාශයේ ගල් ඇතිවීම නිසා ඇතිවන රෝග ලක්ෂණ පහළ නොවන්නට පුළුවන්. ඔවුන් මුලින්ම වෛද්‍යවරයෙක් හමුවන්නේ උදරය ඉදිමීම එහෙම නැත්නම් ආහාර අරුචිය, ඇඟ කෙට්ටුවීම එවැනි රෝගී තත්ත්වයන් නිසා. ඉතින් එසේ උදරය පරීක්ෂා කිරීමේදී අපට එවැනි අසාමාන්‍යතාවයක් දැනුනේ නැත්නම් ඔබට තිබෙන්නේ බඩ පුරවලා දැමීම සහ යම් සුළු වේදනාකාරී තත්ත්වයක් එවැනි තත්ත්වයක් නම් අපි සැක කරනවා ඔබට එක්ක ગેස්ට්‍රයිටිස් රෝගය තියෙන්නට පුළුවන් එහෙම නැත්නම් පිත්තාශයේ ගල් තියෙන්නට පුළුවන්. එවැනි රෝගීන්ට අපි බොහොම සුළු ස්කෑන් පරීක්ෂණයකට යොමු කරනවා. ස්කෑන් පරීක්ෂණයේදී පිත්තාශය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා අපිට වාර්තාවක් ලබා දෙනවා. එහිදී බලන්නට පුළුවන් පිත්තාශයේ ගල් තියෙනවද කියලා. ඊට අමතරව එහිදී සැක කරන්නට පුළුවන් මේ ප්‍රධාන පිත්ත නාලයේ ගල් තියෙනවද කියලා. එවැනි වාර්තාවක් අපිට ලැබෙනවා. එම වාර්තාවක් ඒ විදිහට ලැබුණොත් අපි ඊගාවට කරන එක තමයි සමහර වෙලාවට මේ පිත්ත නාලයේ ගල් හඳුනා ගන්නට මේ ස්කෑන් පරීක්ෂණය එතරම්ම සුදුසු වන්නේ නැහැ. අපි ඒ සඳහා තව උදව්වක් ලබා ගන්නවා රුධිරය පරීක්ෂා කරලා. රුධිරයේ යම් යම් සංඝටක තියෙනවා මේ අක්මාව ආශ්‍රිතව අක්මාවේ අපි කියනවා liver function test කියලා. ඒ අක්මාව ආශ්‍රිතව කරන ඒ රුධිර පරීක්ෂාවෙන් අපිට බලා ගන්නට පුළුවන් පිත්තාශයේ ගල් වලට අමතරව පිත්ත නාලයේත් ගල් තියෙනවාද කියලා. උදාහරණයක් ඇරෙට liver function test වල තියෙන එක සංඝටකයක් තමයි මේ alkaline phosphatase කියන එන්සයිමය. එතකොට පිත්ත නාලයේ ගලක් තියෙනවා නම් ඒක පිත්ත නාලය අවහිර කරමින් තියෙනවා නම් මුලින්ම අසාමාන්‍ය තත්ත්වයට පත් වෙන එන්සයිමයක් තමයි මේ alkaline phosphatase කියන එක. එතකොට එය ටිකක් වැඩි වෙලා තියෙනවා නම් එතකොට අපිට වෛද්‍යවරයාට සැක හිතෙනවා පිත්තාශයේ ගල් තියෙනවා මේ රෝගියාගේ. නමුත් පොඩි සැකයක් තියෙනවා පිත්ත නාලයේත් ගලක් තියෙනවද කියලා. එතකොට අපි අනිවාර්යෙන් දැනගත යුතු දෙයක් තමයි මේක පිත්ත නාලයේ ගලක් තියෙනවද නැද්ද කියලා. ප්‍රතිකාර කිරීමට ප්‍රථම. එතකොට අපි රෝගියාව යොමු කරනවා තවත් විශේෂ ස්කෑන් පරීක්ෂණයකට. අපි කියනවා ඒකට MRCP කියලා. Magnetic Resonant Cholangiopancreaticogram කියලා. ඒක විශේෂ වර්ගයේ MRI ස්කෑන් පරීක්ෂණයක්. එහිදී නිසකවම දැනගන්නට පුළුවන් පිත්ත නාලයේ ගල් තියෙනවද, පිත්ත නාලය ආශ්‍රිත වෙන වෙන රෝගී තත්ත්වයන් තියෙනවද කියන එක. ඊට අමතරව මේ අග්න්‍යාශය සම්බන්ධවත් යම් රෝගී තත්ත්වයන් තියෙනවද කියලා දැනගන්නට පුළුවන්. අපිට පුළුවන් දැන් මේ වගේම ඊළඟට මෙහි තිබෙන ප්‍රතිකාර වෙලාවත් සමග මම මේ කතා කරන්නේ අපිට පුළුවන් එහිත් කරන විශේෂයෙන්ම කරන සැත්කම පිළිබඳවත් කතා කරන්න. ඔව්. පිත්ත නාලයේ ගලක් තිබුණොත් මේ රූපරාමුවේ පෙනෙන ආකාරයට පිත්ත නාලයේ ඇවිල්ලා මේ අග්න්‍යාශයට සම්බන්ධ වෙන තැනම ගලක් තිබුණොත් ඒ අවස්ථාවේදී අපි කරන්නේ මුලින්ම දැන් මේ රෝගියාගේ පිත්තාශය තුලත් ගල් තියෙනවා. ඊට අමතරව පිත්ත නාලයත් අවහිර වෙලා තියෙනවා. එවැනි අවස්ථාවකදී අපි පිත්තාශයට ප්‍රතිකාර කරන්න කලින් අපි කළ යුතු දෙයක් තමයි මේ පිත්ත නාලය සුද්ධ කරගන්න එක. පිත්ත නාලය සුද්ධ කිරීමේ ශල්‍ය කර්මය අපි ඉස්සර වගේ බඩ උදරේ විවෘත කරලා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් නවීන තාක්ෂණයත් සමගම අපට හැකියාව තිබිලා තියෙනවා මේ එන්ඩොස්කොපි මාර්ගයෙන්. ඒ කියන්නේ ලෙඩාව සිහි නැති කරලා ලෙඩාගේ මුඛය හරහා කැමරාවක් ආමාංශයෙන් ග්‍රහණීය කියන කොටසට මෙන්න මේ කොටසට යොමු කරලා මෙතනින් පිත්ත නාලයට ඇතුල් වන්නට පුළුවන්. මේවා ඉතා සියුම් උපකරණ මිලිමීටරයකටත් වඩා මිලිමීටරයක පමණ විශ්කම්භයෙන් යුතු උපකරණයක්. මේ කළු පාටින් මේ රූපරාමුව ඔබට පෙන්වුම් කරලා තියෙන්නේ ඒ ග්‍රහණීය ගාවට අපි කැමරාව දාලා තියෙන අවස්ථාවක්. ඒ ග්‍රහණියට හරහා මේ පිත්ත නාලය ග්‍රහණියට විවෘත වන තැන ඉතා සියුම් කැපුමක් දාලා අපිට පුළුවන් මේ පිත්ත නාලයට ඇතුල් වන්නට. පිත්ත නාලයට ඇතුල් වෙලා මේ පිත්ත නාලය තුල තියෙන ගල ඉවත් කරන්නට. ඉතින් මේකට අපි කියනවා ERCP පරීක්ෂණය කියලා. එහෙම නැත්නම් endoscopic retrograde cholangiopancreaticogram. මේ පරීක්ෂාවක් හැටියට කරා මීට කාලකට පෙර මෙය ගල් අඳුනා ගැනීමේ පරීක්ෂාවක් හැටියට කරා. නමුත් දැන් තාක්ෂණයේ දියුණුවත් සමගම අර MRCP කියන ස්කෑන් පරීක්ෂණයෙන් ඒ ගල් හඳුනා ගන්නට පුළුවන්. එම නිසා දැන් මෙය ප්‍රතිකාර ක්‍රමයක් හැටියට භාවිතා කරනවා පිත්ත නාලයේ තිබෙන ගල් ඉවත් කරන්නට. එසේ පිත්ත නාලයේ තිබෙන ගල් ඉවත් කිරීමෙන් පසුව ඊගාව ප්‍රතිකාරයට යොමු යුතුයි. ඒ තමයි පිත්තාශය ඉවත් කළ යුතු වෙනවා.
දැන් මා මුලින්ම කිව්වා වගේ රෝගීන්ගෙන් 115 අපි සාමාන්‍ය පුද්ගලයන්ගෙන් 115කට විතර මේ පිත්තාශය ගල් තියෙනවා. ඔවුන් හැමෝටම මේ පිත්තාශය අයින් කිරීම කොහෙත්ම අවශ්‍ය වන්නේ නැහැ. ඔබට රෝග ලක්ෂණ ඇති වුණොත් ඒ රෝග ලක්ෂණ පිත්තාශය ගල් නිසා නම් ඇති වෙන්නේ. එසේනම් ඔබ පිත්තාශය ඉවත් කර ගැනීමට සිද්ධ වෙනවා. ඉතින් මේ පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍ය කර්ම මීට කලකට ඉහතදී නම් ලෝකේ පුරාම කෙරුණේ මේ රෝගියාව නිර්වින්දනය කරලා බඩ විවෘත කරලා උදර කුහරය විවෘත කරලා ටිකක් උදර කුහරේ අඟල් 5ක 6ක කැපුමක් දාලා තමයි මේ පිත්තාශය කපා ඉවත් කරේ. නමුත් දැන් තාක්ෂණයේ දියුණුවත් සමගම පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය අර අපි කියනවා මේ කීහෝල් ඔපරේෂන්ස් කියලා. එහෙම නැත්නම් මේ ලැපරොස්කොපික් ක්‍රමයෙන් පිත්තාශය ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එතකොට අර ලොකු දිග කැපුම වෙනුවට මිලිමීටර් 10 කැපුම් දෙකකුත් මිලිමීටර් 5 කැපුම් දෙකකුත් යොදා උදර කුහරය තුලට ගිහිල්ලා අපිට පුළුවන් පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය කරන්නට. ඉතින් මෙහිදී මා කිව යුතු තවත් වැදගත් දෙයක් තියෙනවා. අපේ රූපේ බලමින්ම කතා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ වීඩියෝ පටයක් තියෙනවා කියලා. ඔව්. ඒක බලන්න මම ඊගාවට යොමු වෙන්නම්. මෙහිදී ඔබ වැරදි වැටහීමක් ඇති කරගත යුතු වන්නේ නැහැ. මේ හැම රෝගියෙකුටම මේ ලැපරොස්කොපික් ක්‍රමයට පිත්තාශය ඉවත් කිරීමේ හැකියාව තියෙනවා කියලා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් බලලා තීරණය කරන්න ඕනේ. ඒ සඳහා දැන් අපි යොමු වෙනවා මේ පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයට. මෙහිදී ඔබට පේන්න තියෙන්නේ මේ අපි මේ යොමු කරලා තියෙන්නේ මේ කළු පාට අපගේ උපකරණය මිලි 5යි මෙහි විශ්කම්භය. මේ විශාලනය වූ රූප රාමුවක් ඔබට පෙන්වන්නේ. මේ පිහිටලා තියෙන්නේ පිත්තාශය. මේ තියෙන්නේ අර දුමුරු පාටට අපි කලින් රූප රාමුවේ දැකපු අක්මාව. ඉතින් මේ අක්මාවට ඇලිලා තියෙන පිත්තාශය කපා ඉවත් කිරීමට දරන උත්සාහයක් තමයි මෙහිදී තියෙන්නේ. එතකොට ඔබට පේනවා මේ පිත්තාශය ඊට සියුම්ව ටිකෙන් ටික අපි ඒ අක්මාවේ සහ පිත්ත නාලයෙන් ගලවා ඉවත් කරන ආකාරය. මෙහිදී ඊටමත් වැදගත් දෙයක් අපි දැනගන්න ඕනේ. මෙහිදී තියෙන රුධිර නාල වලට හානිය අවමයි, රුධිරය ගැලීම ඊටමත්ම අවමයි. මේ සම්පූර්ණ ශල්‍ය කර්මය කිරීමේදී ඇතිවන රුධිර වහනය මම හිතන්නේ මිලිලීටර් 10ක් 15කට වඩා අඩු ප්‍රමාණයක් තමයි රුධිර වහනය සිද්ධ වෙන්නේ. ඉතින් මේ ආකාරයට පිත්තාශය අපි මේ තවත් එවන් සියුම් උපකරණයකින් පිත්තාශය උඩට ඇදගෙන ඒ ආකාරයට පිත්තාශය ඉවත් කිරීම තමයි මෙහිදී සිද්ධ වන්නේ. දැන් මේ ප්‍රදේශය තමයි පිත්ත නාලය ප්‍රධාන පිත්ත නාලයට විවෘත වන ස්ථානය. ඉතින් මේ ශල්‍ය කර්මයේ එන්න පුළුවන් අතුරු ආබාධයක් තමයි මේ ප්‍රධාන පිත්ත නාලය ට වෙන හානිය. ඒ සඳහා දැන් ශ්‍රී ලංකාව තුළ සියලුම ශල්‍ය වෛද්‍යවරුන් වගේ මේ ශල්‍ය කර්මය කිරීම සඳහා පුහුණුව ලබලා තියෙනවා. ඉතින් එම නිසා ශ්‍රී ලංකාව තුළ සියලුම රජයේ සෑහෙන රජයේ රෝහල් ප්‍රමාණයක මෙම ශල්‍ය කර්මය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් තිබෙනවා. ඉතින් එම නිසා ඔබ බිය යුතු නැහැ. ඔබට මෙවැනි රෝගී තත්ත්වයන් තිබෙනවා නම් වහාම ඔබ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ සම්බන්ධව නිසි ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. ඔව් දැන් අපිට දැක්කේ ඊටාත්ම විශාලනය කරන ලද පුංචි සිදුරු වලින් උදර කුහරයට ඇතුල්ලා කරපු ශල්‍ය කර්මයක්. ඒතකොට දැන් මෙම ශල්‍ය කර්මය කරාට පස්සේ රෝගියාට ගෙදර යන්න පුළුවන් ඉක්මනට. ඔව්. ඒක තමයි මෙම ශල්‍ය කර්ම වර්ගයේ තිබෙන ප්‍රධානම වාසිය. දැන් කලින් කරපු ආකාරයට උදරේ විවෘත කරලා ශල්‍ය කර්මය කරොත් සාමාන්‍යයෙන් රෝගියා දවස් 5ක් 6ක් එහෙම නැත්නම් සතියක් ප්‍රමාණයක් රෝහලේ රැඳී සිටින වෙනවා. එහිදී ඔහුගේ වැඩ කටයුතු එදිනෙදා වැඩ කටයුතු සියල්ල අතපසු වෙන තත්ත්වයක් තියෙනවා. මෙවැනි ආකාරයට කීහෝල් ක්‍රමයට ලැපරොස්කොපික් ක්‍රමයට කරන ශල්‍ය කර්මවලදී හුඟක් වෙලාවට අපිට ශල්‍ය කර්මය අද කරොත් පහුවදාට ලෙඩාව ගෙදර යාමීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී එදාම වුණත්
හවස ගෙදර යැවීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඩේ සර්ජරි කියලා කියනවා. ශ්‍රී ලංකාව තුළ එය තාම වර්ධනය වෙලා නැහැ මේ ඩේ සර්ජරි කන්සෙප්ට් එක. නමුත් අපි අනිත් රටවල ශල්‍ය කර්ම කරනකොට අපි එදාම ලෙඩාව ගෙදර යවන අවස්ථා ඕනෑම තරම් තියෙනවා. ඉතින් එම නිසා ඔබ බියවිය යුතු නැහැ මෙය සමුගක් අය අපේ රෝගීන් මෙවැනි රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්නට බිය වෙන්නේ එකක් මේ වේදනාවට ඇති බිය නිසා අනික් එක ශල්‍ය කර්ම වලට ඇති බිය නිසා. ඉතින් ඔබ අනවශ්‍ය ලෙස බිය ඇති කරගත යුතු නැහැ. ඔබ මේ ශල්‍ය කර්මය කිරීමේදී ඔබ සම්පූර්ණ නිර්වින්දනයට භාජනය කරනවා. ශල්‍ය කර්මයෙන් පසුවත් ඔබට අවශ්‍ය වේදනානාශක ඇතිතරම් ලබා දෙනවා. ඉතින් එම නිසා ඉතා ඉක්මනින් ගෙදර එන්නට පුළුවන් මේ ශල්‍ය කර්මය නිසි ආකාරයෙන් සිදු කරගත්තොත්. ඔබ ශල්‍ය කර්මයට භාජනය නොවී ඔබගේ රෝග ලක්ෂණ අත්බෙහෙත් මගින් යට කරගෙන කාලයක් සිටියොත් මාර කලින් කිව්වා වගේ සියලුම සංකූලතාවලට ඔබව ලක්වන්නට පුළුවන්. ඔව් ඒ වගේම තමයි මම හිතන්නේ රෝග ලක්ෂණ සහිතව ප්‍රතිජීවක ඖෂධ අරගෙන දිගටම හිටියොත් සමහරවිට මේ ලැබ් කෝලි කියන ශල්‍ය කර්මය කරන්න බැරි තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒකට විවෘත කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඊටා වැදගත්. ඔබ කියපු දේ ඊටාම වැදගත්. අප මේ සිටින්නේ වැඩසටහනේ අන්තිම විනාඩි කිහිපෙත් මේ ඔබට නොකියාම බෑ. රෝග ලක්ෂණ ඇති වෙලා ඒවාට නොයෙකුත් දේවල් කරමින් සමහර විට සුදුසුකම් ලැබූ ඔබගේ බෝලේ වෛද්‍යවරයා හරහා ප්‍රතිජීවක ඖෂධ ගැනීම පවා මෙතෙන්දී හරහට ඉටින්නට පුළුවන්. ඔව්. ඉතා වැදගත්. ඒ ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කරන එක. මේ පිත්තාශය පැසවෙව්වොත් ඔබ උදරයේ වේදනාවත් සමග යම්කිසි ආකාරයකට වෛද්‍යවරයෙකුට යොමු වෙලා මේ ඇන්ටිබයොටික් ප්‍රතිජීවක ඖෂධ ගත්තොත් මේ රෝග ලක්ෂණ తాවකාලිකව යට වෙනවා. එසේත් නැත්නම් ඔබ ගෙදර අත්බෙහෙත් කර මේ පිත්තාශය පැසවන එකට වෛද්‍යවරයෙකුට යොමු නොවි රෝගහලකට නොගින් හිටියොත් පළවෙනි පැය 48 ඇතුළත ඔබ රෝගහලකට පැමිණියේ නැත්නම් අපට ඔබව මේ ශල්‍ය කර්මයට භාජනය කරන්න බැරි වෙනවා එම අවස්ථාවේදී. එවැනි අවස්ථාවල අපට සිද්ධ වෙනවා ඔබව රෝහල තුල සතියක් හෝ දෙකක් තියාගෙන ප්‍රතිජීවක ඖෂධ දීලා මේ රෝගී තත්ත්වය යටපත් කරලා ඊටත් පසුව තවත් සති 6ක් විතර ගියාට පස්සේ ඒ කියන්නේ රෝග පිත්තාශය පැසවලා සති 8කින් විතර පස්සේ තමයි අපිට ඔබව පිත්තාශය අයින් කිරීමේ ශල්‍ය කර්මයට භාජනය කරන්න වෙන්නේ. අපි කියන එකට ඉන්ටර්වල් කොලිසිස්ටෙක්ටමි කියලා. මොකද හේතුව මේ පිත්තාශය පැසවීම පැසුවට පස්සේ මේ ඔබ රූපරාමුවල දැක්කා වගේ බොහොම පිරිසිදු කොටසක් නෙවෙයි තියෙන්නේ. බඩවැල් ඇවිල්ලා පිත්තාශයට ඇලෙනවා, වටපිටාවේ තියෙන ග්‍රහණිය ඇලෙනවා. ඒ සියල්ල එකට ඇලුනට පස්සේ අපට ශල්‍ය කර්මයකින් මේ ඉවත් කරන්න බෑ. ඉවත් කරන්නට මේ වර්ගයේ ශල්‍ය කර්මය. මේ වගේ ශල්‍ය කර්මෙන් කරන්නට බෑ. සමහර වෙලාවට උදරේ විවෘත කරලත් කරන්න බැරි වෙනවා. එච්චර අමාරු වෙනවා. එවැනි අවස්ථාවලදී ශල්‍ය කර්මයකට යොමු වුණොත් වෙන අවයව වලට හානිය වෙන්නට පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලදී ඔබව අපි සිදු කරන්නේ අර ප්‍රතිජීවක ඖෂධ දීලා මේ පිත්තාශය යථා තත්ත්වයට පත් කරලා තමයි ශල්‍ය කර්මයට භාජනය කරන්නේ. එසේ නැතුව ඔබ පළවෙනි පැය 48 ඇතුළතම රෝහලකට භාජනය පැමිණියොත් එම අවස්ථාවේදීම ශල්‍ය කර්මයට ලක් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි දැන් මෙතනදී අපි කතා කරා පිත්තාශයේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ අපි පිත්තාශය අයින් කරනවා කියලා. දැන් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙකුට මේක මේ සාමාන්‍ය දෙයක් වගේ කියලා ඔබට හිතෙන්නට පුළුවන්. දැන් එහෙම පිත්තාශය අයින් කරාට පස්සේ අපේ අයට මම දන්නවා මේ ප්‍රශ්න ඇති වෙනවා කමක් නැද්ද? ඔව්. දැන් ඔබ මුලින්ම මේ වැඩසටහන පටන් ගන්නකොට කිව්වා සමහර ඉන්ද්‍රියන් තියෙනවා අපේ ශරීරයට අවශ්‍ය නැති කියලා. නමුත් පිත්තාශය එහෙම නොවන එකක් කියලාත් ඔබ කිව්වා. පිත්තාශයේ කාර්යභාරය තමයි පිත ගබඩා කිරීම. එතකොට එසේනම් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් කොහෙද පිත ගබඩා වෙන්නේ මේක අයින් කරොත්. ඒ අපේ ශරීරය ඇත්තටම කවුරු හරි මේ මැවපු කෙනා ඊට විශ්වකර්ම වැඩක් කරලා තියෙන පිත්තාශය අයින් කරොත් පිත්තාශයේ කාර්යභාරය ගන්නවා ඊගාවට පිත නාලය. පිතනාලය සාමාන්‍ය විස්කම්බේ මිලිමීටර් 6 නම් 1 මිලිමීටර් 8ක් විතර වෙලා මේ පිත ගබඩා කිරීමේ කාර්යය කරනවා. දැන් පිත්තාශය අයින් කරාට පස්සේ සමහර අයට තියෙන සැකේ තමයි මේ කමක් නැද්ද? ඇත්තටම කියනවා නම් පිත්තාශයේ ගල් හැදුනට පස්සේ පිත්තාශයේ කාර්යභාරය පිත ගබඩා කිරීම නිසි අයුරින් සිද්ධ වෙන්නේ නැහැ. එම නිසා ඒ පමණක් නෙවෙයි එහි අතුරු ආබාධ අපි කතා කරා වගේ වෙන්නට පුළුවන්. ඉතින් එවැනි ඉන්ද්‍රියක් ශරීරය තුළ තියා ගැනීම සුදුසු වන්නේ නැහැ. තියා ගන්නට වඩා ඒක අයින් කරලා දාන එක වඩාත් හොඳ වෙනවා. මම හිතන්නේ අපේ වෙලාව අවසන් වෙනවා. ඒ අපූර්ව හරියකදී තමයි අපට අද කතාව නවත්තන්න උනේ. බවන්ත ඔබට ස්තුතිවන්ත වෙනවා අප. අද අප සමග එකතු වූයේ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යා පිළිවෙත මහාචාර්ය බවන්ත ගමගේ මහතා. එසේනම් අප නැවතත් ලබන සතියේ ඔබ සමග එකතු වෙනවා. අමතක කරන්න එපා කොරෝනා බරපතලයි. තවම අවදානම පහ වී නැහැ. ඔබට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි නිසි ආකාරයෙන් මේ කටයුතු වල නොයෙදුනොත්. එසේනම් අප ඔබ සමග නැවතත් ලබන සතියේ එකතු වෙනවා. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.